ස්වර්ගයේ වැඩ සිටින දෙවියන්න් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. යේසුස් යහපත්. ඉතාමත් අනර්ග ඉර දිනකට අපි ඇවිල්ලා ඉන්නවා. ඉර දවසේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය අසන පිණිස. ඒ තුල ආශිර්වාද ලබන පිණිස. ඉතින් කොහොමද මේ වචනේ ජීවමාන වෙන්නේ? ජීවමාන වෙන්නේ දෙවියන් වහන්සේ වචනය තුලින් අපිට කතා කරනවා. අපිට ඉන්නේ ඇහෙන්නේ නැති, පේන්නේ නැති, දැනෙන්නේ නැති දෙවි කෙනෙක් නෙමෙයි. අපිට ඉන්නේ ඊටමත් යහපත්, ධර්මිෂ්ඨ, ශුද්ධ, ඒ වගේම අපව දැනෙන, අපව ඇහෙන, අපිට ආදරය කරන, ප්‍රේමණීය, අපිට සමග කතා කරන දෙවි කෙනෙක්. ඉතින් ඒ දෙවියන් වහන්සේ ඒකයි ජීවමාන. අපි කරන්නා වූ නමස්කාර උන්වහන්සේ බාර ගන්නවා. අපි කරන්නා වූ යාඥා උන්වහන්සේ අසනවා. ඒ වගේම උන්වහන්සේ වචනය තුලින් අපිට කතා කරනවා. ඉතින් දැන් මේ මොහොතේ අද දවසේ දෙවියන් වහන්සේ වචනය තුලින් ඔබට කතා කරන තමයි මේ සූදානම. ඒ නිසා ඔබගේ සිත් පිළියෙල කරගන්න, හදවත විවෘත කරන්න. අපි අමුත් එක්ක ආපුවම අපි මොනවද කරන්නේ? අමුත් එක්ක ඇවිල්ලා ඉන්නකොට ගෙදර අපි ලයිට් බිල්, වතුර බිල් අරන් ආවත් අපි දොර අරිනවා. අපි දොර විවෘත කරලා අපි ඕන පිළිගන්නවා. ඉතින් ඒ වගේ මේ වෙලාවේ ඔබගේ හදවත විවෘත කරලා පිළිගන්න. යේසුස් වහන්සේ දැන් ඇවිල්ලා ඉන්නවා ඔබේ නිවසට, ඔබේ ගෙදරට. ඉතින් ඒක ලබා ගන්න පිණිස උන්වහන්සේගේ වචනේ, මේ ජීවමාන වචනේ ලබාගෙන ආශිර්වාද ලබන පිණිස දැන් හදවත විවෘත කරන්න. හදවත නැමැති දොර විවෘත කරන්න. ඒ කියන්නේ කොහොමද විවෘත කරන්නේ? සිතුවිලි සියලු මනස එහෙම දුවනවාද ඒ දේවල් නතර කරලා මේ වෙලාවේ උන්වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේට යටත් වෙලා උන්වහන්සේට බාර වෙන්න, උන්වහන්සේව ලබා ගන්න සූදානම් වෙන්න. හදවත බුරුදු කරගන්න. හිත දැඩි කමෙන් අයින් වෙලා, ලෝකයේ හිතන දේවල් වලින් අයින් වෙලා දෙවියන් වහන්සේව ලබා ගන්න පිණිස හදවත විවෘත. අපි ආශා කළ පටන් ගමු. ජීවමාන ස්වර්ගයේ වැඩ සිට දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශා කරනවා අද දවසේ වචනේ තුලින් වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කළ මැනව. දරුවන්ට වචනේ තුල පෝෂණය දෙන්න ඔබ වහන්සේ සූදානම් නිසා ස්තුති කරනවා. මාව පාවිච්චි කරන්න ස්වාමීන් වහන්සේගේ සේවකයා, වහන්සේගේ දාස, වහන්සේගේ මනුෂ්‍යයා මාව ස්වාමීන් ආලේප කර තිබෙන නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා. ආලේපේ වචනයක් මා තුලින් නිදහස් කරන්න, ආශිර්වාදයේ වචනයක් මා තුලින් නිදහස් කරන්න, බලයේ වචනයක් මා තුලින් නිදහස් කරන්න, හාස්කමේ වචනයක් මා තුලින් නිදහස් කරන්න, ඉලිදරව්වේ වචනයක් මා තුලින් නිදහස් කරන්න, දැනගැන්මේ වචනයක් මා තුලින් නිදහස් කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. ස්තුති වේවා. අද දෙවියන් වහන්සේ මට විශේෂ මාතෘකාවක් දුන්නා යාඥා කරද්දී. ඉතින් ඔබ දන්නවා මිෂන් ක්‍රයිස්ට් YouTube channel එකේ මම හෝ කෙන්ය හෝ අපි දෙදෙනාම කරන සියලුම කාරණා අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුළු සුදාමාංශේ මඟ පෙන්නපු දේවල් පමණයි කරන්නේ. ඉතින් ඒක බදාදා සේවයේ රහස්, සිකුරාදා බයිබල් ස්ටඩි, ඉරිදා නමස්කාරය සහ දේ වචනේ මේ සියල්ලටම සම්බන්ධයි. ඉතින් ඉරිදා දවසේ ඔබ සමග බෙදාගෙන වචනේ මම උන්වහන්සේ සමග කතා කරන උන්වහන්සේ මට විශේෂ මාතෘකාවක් තමයි දුන්නේ. අපි කතා නොකරපු දෙයක්, මුදල් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත. ගොඩාක් වෙලාවට අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයනවා, කැමැත්ත හොයාගන්න බැරුව ඉන්නවා. ඉතින් ප්‍රශ්නාර්ථයක් ප්‍රහෙලිකාවක් ඔබට තියෙනවා නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුදල් සම්බන්ධයෙන් කොතනද තියෙන්නේ? උන්වහන්සේ මුදල් සම්බන්ධයෙන් මොනවද බයිබලයේ කියලා තියෙන්නේ කියලා අද මම හිතන්නේ මේ තුල ඔබට කතා කරන්න යනවා. දෙවියන් වහන්සේ මේ තුල ඔබට රහස් එළිදරව් කරන්න යනවා. ඒ දැනගන්නා වූ රහස්, ඒ කතා කරන්නා වූ වචනය, ඒ දැනගැන්මේ සත්‍යතාවය තුල ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඔබ නිදහස් වෙන්න යනවා. ඔබ ශක්තිමත් වෙන්න යනවා. ඔබ සඵලවත් වෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. මුදල් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත. මුදල් සම්බන්ධයෙන් ඔබටත් මටත් කැමැති බොහෝ දේවල් ඇති. ඔබටත් කැමැති බොහෝ දේවල් ඇති. නමුත් මෙතන අපි ඉගෙන ගන්න යන්නේ දෙවියන් වහන්සේගේ කැමැති. ඒක නිසා ඒක වැදගත්. මොකද දෙවියන් වහන්සේ තමයි මැවුම්කාරයා, මේ සියල්ලේ නිර්මාතෘ. ඒතර මේ නිර්මාතෘගේ කැමැත්ත මුදල් සම්බන්ධයෙන් අපි දැනගන්න එක අත්‍යවශ්‍යයි. ඒක තමයි අපි අද දවසේ මේ අනාර්ග ඉරිදා දවසේ උන්වහන්සේගේ කරුණාව, අනුග්‍රහය, සුදාමාසික මඟ පෙන්වීම තුළ ඉගෙන ගන්න යන්නේ. අපි බලමු මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ යේසුස් වහන්සේ මේ මුදල් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මොනවද කියන්නේ කියලා අපි බලමු. ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්න කිසිවෙකුට නොපුළුවන්. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අනිත් අයට ප්‍රිය වන්නේය.
නොහොත් එක්කෙනෙකුට ඇලුම්මී අනිත් අය හෙලා දකින්නේ. දෙවියන් වහන්සේටත් සහ වස්තුවට සේවය කරන්න නුඹලාට නුපුළුවන. මම ඒකම ඉංග්‍රීසි බයිබලයේ කියවන කැමති කිං ජේම්ස් වර්ෂන් එකේ තියෙනවා no man can serve two masters for either he will hate the one and love the other or else he will hold to the one and despise the other. Ye cannot serve God and mammon කියලා තියෙනවා. mammon කියලා වචනයක්. ඉතින් අපි බලන්න යනවා මේ mammon කියන වචනේ අර්ථය මේක ග්‍රීක මැමෝනා කියන වචනයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. mammon කියන වචනේ මේ වචනේ ඇතුලේ වස්තුව සහ මුදල් කියන දෙකම තියෙනවා. ඒ කියන්නේ මෙටීරියල් ලෝකයේ දේවල් වස්තුව බඩු බාහිර ආදිය ප්‍රොපර්ටි වගේම ධනය මුදල් මේ දෙකම මේක ඇතුළේ තියෙන එක තමයි mammon කියලා කියන්නේ. එක්කෝ ඒකට එහෙම නැත්නම් දෙවියන් වහන්සේ. ඉතින් මේකේ සිංහල බයිබලයේ තියෙනවා වස්තුවටත් දෙවියන් වහන්සේ සේවය කරන්න නුපුළුවන බෑ. ඒ කියන්නේ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. ඒක තමයි මේ කලින් පදවල කියන්නේ මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වී අනිත් අයට ප්‍රිය වන්නේ. ඒ කියන්නේ අපිට මේ එක දෙකේම ඉන්න බෑ. දෙකේම මම දෙකම බැලන්ස් කරලා දෙකම මම ගාන්ට තියාගන්නවා. දෙකම මම බැලන්ස් කරගෙන සමබරව තියාගෙන දෙකෙන්ම මම ප්‍රශ්නයක් නොවන ආකාරයට ඉන්නවා කියලා අපිට ඉන්න බෑ. දෙකෙන් එකයි. ඒක තමයි එක්කෙනෙකුට වෛර වී අනිත් අයට ප්‍රිය වන්නේ. ඒ වගේම නොහොත් එක්කෙනෙකුට ඇලුම් වී අනිත් අය හෙලා දකින්නේ. ඒ කියන්නේ එකකට අපි මේ වෙලාවේ ඒ කියන්නේ අර කතාවක් තියෙන බෝට්ටු දෙකක අඩිය තියාගෙන පාය තියාගෙන අපිට යන්න බෑ ගමන. එක බෝට්ටුවකට ඉන්නේ. ඒ වගේ මෙතන බය වෙන්න එපා. දැන් මම කලබල වෙන්න එපා. මම කතා කරන්නේ මුදල් අවශ්‍යම නැහැ. මුදල් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන එක නෙවෙයි. අපි ටිකෙන් ටික පියවරෙන් පියවර මම ඔබට පැහැදිලි කරන්නම් මේකේ ගැඹුරු සත්‍යතාවය. මෙතන යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අපිට ලෙදරව කරන මේ දෙකෙන් එකක් අපි තෝරගන්න ඕනේ. එකකට ප්‍රයොරිටි දෙන්න ඕනේ. එකකට මූලිකත්වය දෙන්න ඕනේ. ඔබට දෙවියන් වහන්සේටයි මුදල් වලටයි දෙකටම සේවය කරන්න බෑ. ඔබ දෙකටම ඇලුම් වෙලා ඉන්න බෑ. ඔබ දෙකටම ප්‍රේම කරන්න බෑ. අන්න එක තමයි මෙතන කියන්නේ. හරියට කියනවා නම් මේ විශේෂයෙන් මුදල් වෙන්න ඕනේ ඔබේ වහලෙක්. ඔබ මුදල් වල වහල්ලෙක්ද? ඔබ මුදල් වලට සේවය කරන කෙනෙක්ද? එහෙනම් ලොකු ප්‍රශ්නයක්. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මුදල් විය යුත්තේ ඔබේ වහලෙක්. මුදල් එන්න ඕනේ ඔබේ පස්සේ. නැත්නම් ඔබ මුදල් පස්සේ යනවාද? ඔබ වහලෙක් වගේ මුදල කියන දේ ගණ්ඩ කියන දේ ඔබ ගන්නවද? ඔබ ගණ්ඩ උනන්දු වෙනවද? ගණ්ඩ වෙහෙසෙනවද? ගණ්ඩ කල්පනා කරනවද? මුදල මොනවද කියන්නේ? ඒ දේ ඔබ කරන්න උත්සාහ කරනවද? ඒ දේ පස්සේ දුවනවද? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි මෙතන යේසුස් වහන්සේ හෙලා දැකලා තියෙන පිළිකුල් කරලා තියෙන එතන වෝනින් එකක් දීලා තියෙන්නේ. ඒක භයානකයි කියලා. ඒක නිසා අද ඔබට මේ තුළ දෙවියන් වහන්සේ පැහැදිලිව කතා කරන දෙවියන් වහන්සේ මුදල් සහ වස්තුව ඒ දේවල් සම්බන්ධයෙන් කියලා තියෙන වචනේ තමයි මම මේ ඔබට එළිදරව් කරන්නේ. මේ දෙකෙන් එකක් ඔබ තෝරගන්න ඕනේ. දෙකටම සේවය කරන්න බෑ කියලා මෙතන කියලා දෙන. ඒ කියන්නේ මම කිව්වා සේවය කරන්න බෑ කියන්නේ දෙකටම ප්‍රේම කරන්න බෑ. දෙකම ඌමනාවෙන් දෙකමටම ආසාවෙන් සිටින්න බෑ. ඔබ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම තෝරගෙන තියෙනවා දෙවියන් වහන්සේව තෝරගත්තාම මේ අනිත් දේවල් වස්තුව ඔබට අවශ්‍ය දේ ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය දෙන දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ඒ විශ්වාසය ඇදහිල්ල තුල ඔබ ගමන් කරනකොට දෙවියන් වහන්සේ අනුග්‍රහ නිදහස් කරන කරුණාව නිදහස් කරන ඔබට මේ අවශ්‍යතා සපුරා ගන්න පරිදි. නමුත් භයානක තත්ත්වය තමයි ඔබ මේ දේ මත දිවුවොත් මුදල් සහ වස්තුව කියන්නේ mammon කියන දේ එක මත ඔබ දිවුවොත් ඔබ ඒ දේ මත ඔබ ඇදහිලා තියෙන ඔබගේ රැකියාව ඔබට තියෙන ධනය ඔබේ මුදල් ප්‍රමාණය ඔබේ බැංක් account එක ඔබට සල්ලි මොන හරි ලැබෙන විදිහත් ඒ ආකාරයේ මත ඔබ ඇදහිල්ල තිබ්බොත් ඔබ ඒ මත විශ්වාසය තිබලා ඔබ ඒ මත ගොඩ නැගුණොත් භයානකයි. මොකද පසු කාල ටිකින් යන්න ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඔබ නොදැනුවත්වම ඔබ ඒ පැත්තට ඇදුනහම අන්තිමට ඇදහිල්ලෙනුත් වැටලා විනාශය කරා තමයි ඔබ යන්නේ. මේක මේ මතය පොතේම මේ 6:24 කලින්
හය 19 20 21 පදවලත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. මේ පොළවේ වස්තු රැස් කරගන්න එපා. මොකද මේවා ඔක්කොම නැති වෙනවා. මේ දේවල් කියන්නේ කිසිම වස්තුවක් බලන්නේ පොළවේ කිසිම දෙයක් නැතුව ජීවත් වෙන්න කියන එක නෙවෙයි. වස්තු ආසාවෙන් ප්‍රේම කරගෙන සල්ලි වස්තුවට ආදරය වෙලා වහල්ෙක් වගේ ඒවා එකතු කරගෙන ගබඩා කරගෙන තැම්පත් කරගෙන එකවුන්ට් සමහර මම දන්නවා මම ඇත්තරම දන්නවා. මම ඇහිත් දැකලා තියෙනවා. මම ගනුදෙනු කරලා තියෙනවා. එයාත් එක්ක ගණන් කරන්න බැරි තරම් බැංකු ගොඩක account තියෙනවා. ඒගොල්ලොන්ටම අමතකයි කොයි account එකේද කොයි ප්‍රමාණයද මුදල් තියෙන්නේ කියලා. ඉතින් අඩුම ඒගොල්ලෝගේ දරුවෝගේ නෑදෑයවත් ඒව දන්නේ නැහැ. ඉතින් අන්තිමට ඒගොල්ලෝට හදිසි අනතුරක් බිය ගියොත් අඩුම ඒගොල්ලෝ දන්නේ නැහැ කොයි බැංක් එකේ කොයි මුදල තිබුණාද කියලා. ඒ තරමට මේගොල්ලෝ එකතු කරගෙන ඒවා බයිබලයේ කියන දෙවනාසි වචනේ සියල්ල නැති වෙනවා. ඒක නිසා ඒවට පොරබදින්න එපා. ඒවට වෙහෙසෙන්න එපා. වෙහෙසෙන්න ස්වර්ගයේ වස්තු රැස් කරගන්න දෙවියන් වහන්සේ හොයන්න. ඒක තමයි වැදගත්. මොකද ඒක තමයි පවතින්න යන්නේ. මම දන්නවා මේක ඔබ ගොඩාක් අහලා ඇති. මේ වචනේ ගොඩාක් අහලා ඇති. කියවල ඇති. නමුත් මේක තදින් ඔබට කාවදින්න නැතුව ඇති. නමුත් අද දවසේ මම විශ්වාස කරන දෙවියන් වහන්සේගේ වචනේ ඔබට බලවත් ලෙස තදින් කාවදින්න යනවා. මේක සතුරට හොරා ගන්න ඉඩ දෙන්න එපා. මේක යක්ෂයාට හොරකම් කරන්න මේක ඇහුව අනිත් කණි පිට දාන්න ඉඩ දෙන්න එපා. මේක ඔබගේ මනසේට දාගෙන එක හදවතේ තැම්පත් කරගන්න. මේ තුල ඔබ පළ දරන්න යනවා. මේ තුල ඔබ බලවත් වෙන්න යනවා, ශක්තිමත් වෙන්න යනවා. දෙවියන් වහන්සේ තුළ වස්තුව සහ මුදල් තුළ නෙවෙයි දෙවියන් වහන්සේ තුළ. එතකොට වස්තුව මුදල් කොයි ආකාරයෙන් තිබුණා, වස්තුව මුදල් නැති වුණා, වස්තුව මුදල් ප්‍රමාණ වෙනස් වුණා, ඔබ සෙලවෙන්න යන්නේ නැහැ. මන්ද ඔබ ස්ථානගත වෙලා ඉන්නේ. ඔබගේ ෆවුන්ඩේෂන් එක පදනම ඔබ දෙවියන් වහන්සේ තුළ ඔබ දාගන්න යන නිසා. ඒක වැදගත්. අපි තව ඉදිරියට යනවා. මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මුදල් සම්බන්ධ මොනවාද කියලා තියෙන්නේ කියලා අපි බලමු. හේබ්‍රෝ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. හේබ්‍රෝ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ නුඹලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක්නිසාද මම කිසිසේත් නුඹගෙන් අහත්ම නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි, උන්වහන්සේම කියා තිබේ. යානාර්ග පදයක් ලස්සන පදයක්. නුඹලාට ඇති දෙයින් සතුටුයි. බලන්න බොහෝ අයගේ අද ප්‍රශ්න වෙලා තියෙන්නේ ඇති දේ. බොහෝ අයට දෙවියන් වහන්සේ දෙයක් දීලා තියෙනවා. ඒ දේ සතුටු වෙන්නේ නැතු ඔවුන් හිතනවා අපිට මේක හෙට මදි වෙයි. සමහරට ලබන සතිය වෙද්දි, ලබන මාසෙ වෙද්දි. ඉතින් මටත් මේක ඇත්තටම අමාරු වුණා. මුල් කාලේ දෙවියන් වහන්සේ අල්ලගන්න උත්සාහ දරද්දි මේ සත්‍යතාවය හරියට නොදන්න කාලෙදී මටත් මේ දේම තිබුණා. ඇති දේ සතුටු වෙන්න හරි අමාරු. මම හිතන්න ගත්තා මොකද ඉදිරි මේ දේ නැති වුණ මේ දේ අඩු වුණොත් මොකද වෙන්නේ කියලා නේ. එහෙම හිතන්න එපා. ඒක තමයි සතුට අපට පහර ගන්න තැන. ඔබ පුරුදු වෙන්න ඔබට ඇති දේ ගැන ස්තුතිවන්ත වෙන්න. ඇති දේ ගැන ස්තුතිවන්ත වෙන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඒ වගේම ඔබට ඇති දේ තියෙන දේ ඔබ දෙන්න. මම හිතන අනාර්ග පාඩමක් කෙන්යා මේ සම්බන්ධයෙන් කරා සිකුරාදා බයිබල් ස්ටඩි එක දීම ආශිර්වාදයක් කියලා. ඉතින් මමත් ඒක ඇහුවා. ඉතින් ඒක මම උනන්දු කරන ඔබට අහන්න කියලා. ඒකේ විශේෂ කාරණා කීපයක්, රහස් කීපයක් කෙන්යා ඔබත් සමග බෙදාගෙන තියෙනවා. ඉතින් අපිට ඇති දේ තමයි අපි දෙන්න ඕනේ. අපිට සමහර වෙලාවට හිතන නැති දේ අපි හම්බුනහම දෙන්නම් කියලා. ස්වාමීනි මගේ ළඟ නෑ, මම ඒක හම්බුනොත් දෙන්න නෑ. ඔබ ඇති දේ දෙන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි දෙවියන් වහන්සේ ඔබට නැති දේ දෙන්නේ. ඇති දේ ඔබ දෙන්න. එතකොට ඔබට නැති දේ දෙවියන් වහන්සේ දෙනවා. It's a revelation right now. ඒක දැන් එළිදරව් වීම උන්වහන්සේගේ ඒක ඔබට ලියා ගන්න පුළුවන් එක. ඔබ ඇති දේ ඔබ දෙන්න. ඔබට නැති දේ දෙවියන් වහන්සේ ඔබට දෙනවා. ආමේන්. ඔබ ඇති දේ දෙන්න. දෙවියන් වහන්සේ ඔබට නැති දේ අද දවසේ දෙන්න යනවා. අද දවසේ මම කියන්නේ හෙට ලබන සතියේ අද දවසේ දෙන්න යනවා. කොහොමද? ඒක ආත්මික තලයේ ස්වර්ගීකව නිදහස් වෙනවා. ඔබ ඉදිරියේදී ඒක භූමික තලයේ ඔබ ලබන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මයික ප්‍රකාශ කරන්නේ. ඒක තමයි සත්‍යතාවය. ඉතින් නුඹලා ඇති දේ සතුටු වෙන්න, සුතිවන්ත වෙන්න. සතුටු වෙන්නේ කොහොමද? සුතිවන්ත වෙලා. සතුටු වීම ප්‍රකාශ වෙන්නේ කොහොමද? ඔබ දෙවියන් වහන්සේට සුතිවන්ත වෙනවා. ඔබේ පවුලේ අයට, ඔබේ නෑදෑයන්, ඔබේ දෙමාපියන් ඔබ සුතිවන්ත වෙනවා. ඇති දේ ගැන කොදුරන්නේ නැතුව ඔබ
සුතිවන්ත වෙනවා කියන්නේ ඔබ සතුටුයි කියන එක දෙවියන් වහන්සේ දකිනවා. එතකොට දෙවියන් වහන්සේ ඔබට නැති දේ සපයනවා. දෙවියන් වහන්සේ විශ්වාසවත් ඒකට. ඉතින් නුඹලා ඇති දේ සතුටුයි වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. තව තව වස්තුවට ආසාවෙන්, තව තව මුදලට ආසාවෙන් වස්තුව මුදල් මේ දෙක එකට යනවා. ඉතින් ඒක තමයි අර මැමන් කියන වචනය එතන පාවිච්චි කරලා තියෙන්නේ. ග්‍රීක මංකව බැබෝනා කියන වචනින් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වස්තුවේ නරක පැත්ත, වස්තු ආසා මුසා මුදල් ආසාවේ නරක පැත්ත. මුදල් නරක නෑ. මුදල අපිට පුළුවන් යහපතට පාවිච්චි කරන්න. වස්තුව නරක නෑ. අපිට පුළුවන් ඒක යහපතට පාවිච්චි අපිට වස්තුව අපිට බෙදා ගන්න වස්තුව තුලත් අපිට ප්‍රීති වෙන්න පුළුවන් මුදල් අපිට දෙන්න. ඒ වගේම මුදලින් යහපත් දේ ගන්න, ඒ තුල ප්‍රීති වෙන්න, ඒ තුල ජොලිතමත් වෙන්න අපේ ප්‍රාණයට අපිට ප්‍රීතියක් ගෙන දෙන්න පුළුවන්. නමුත් මේකේ නරක පැත්ත තමයි මෙමන් කියන්නේ. වස්තු අධික තෘෂ්ණාව, අධික ආසාව, අධික ප්‍රේමය. ඒකට මුදලට තියෙනා වූ ප්‍රේමය, මුදලට තියෙන ගිජුකම. අන්න ඒක තුල ඔබ දෙවියන් වහන්සේ නොදැනුවත් පෑත් වෙන්නේ. ඒක තමයි මෙතන වෝන් කරන්නේ. මෙතන යේසුස් වහන්සේ අර මතේ පොතේ කිව්වාගේ මෙතනත් කියලා තියෙන්නේ මේ වස්තු තෘෂ්ණාවෙන් වස්තුවෙන් තොරව හිටපල්ලා කියලා මෙතන කියලා නැහැ. බලන්න එතන එළිදරව් දැන් සුදාමාසේ මට පේන දේ නුඹලා ඇති දේ සතුටු වී වස්තුව නැතිව සිටපල්ලා. වස්තුවෙන් තොරව සිටපල්ලා. වස්තුවෙන් අහක් වෙයල්ලා කියලා නැහැ. එතන කියලා තියෙන්නේ වස්තු තෘෂ්ණාවෙන්. වස්තුව කිසි දෙයක් නැතිව, කිසිම වස්තුවක් නැතිව සිටපල්ලා කියලා කියන්නේ වස්තු තෘෂ්ණාවෙන්. ඒ කියන්නේ වස්තුවට තිබෙන්නා වූ අධික ආශාව, වස්තුව ඇතුලේ තියෙන මුදල, ඒ මුදලට තිබෙන්නා වූ අධික ආශාව, අධික වහල්කම, ඒකෙන් අයින් වෙලා ඉන්න. ඒක තියාගත්තොත් ඒක තමයි ඔබට ප්‍රශ්නයක් වෙන්න යන්නේ කියලා මෙන්න මෙතන කියනවා. මම නැවත ඔබට කියන්න කැමති වස්තුවෙන් අයින් වෙලා වස්තුව තොරව වස්තුව නැතුව සිටපල්ලා කියලා නැහැ. මෙතන කියලා තියෙන්නේ වස්තු තෘෂ්ණාවෙන්. ඒ කියන්නේ මුදල් වලට තිබුණා වූ අධික ගිජුකම, ලෝභකම, තණ්හාව අන්න ඒකෙන් අයින් වෙලා ඉන්න කියලා මෙතන වෝන් කරලා තියෙනවා. මෙතන අවවාද කරලා තියෙනවා. තරේ මතෙව් වගේ මෙතන මතෙව් පොතේ වගේ මෙතන හේබ්‍රු පොතේ අපිට කියලා තියෙන වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක්නිසාද? ඇයි මේව කියන්නේ කියලා දෙවියන් වහන්සේ කියනවා. මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත්නුහාර මේ උන්වහන්සේ කියා තිබේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කිසිම හේතුවක් නිසා අපිව ඒක ඔබ හිතලා බලන සමහරලාට ඔබට මූල්‍යමය ප්‍රශ්නයක් වස්තුව සම්බන්ධයෙන් කියන්නේ ඔබට අවශ්‍යම දේවල් ඔබට නැද්ද? ඔබට මුදල් අවශ්‍ය දේවල් වලට ඔබට කරන්ට් බිල් වෙන්න පුළුවන්. මේවා අවශ්‍ය දේවල් නේ. මේවා අපිට අහක යන්න බෑ. මේවා අපිට ටෙලිෆෝන් එකේ ලයින් බිල්, වතුර බිල්, අපිට සාමාන්‍ය අවශ්‍යතා ගෙදර බඩු බාහිර ආදී ගන්න දේවල් මේවා තෘෂ්ණාව නෙවෙයි. මේවා අවශ්‍ය දේ. ඉතින් මේවට හැබැයි ඔබට නැත්තම් ඒක දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබේ ප්‍රශ්නයක්. මේ රහස අල්ලගන්න. මේක තමයි සත්‍යතාවය. මම මේ ගැඹුරු මේ දේ තිබෙනා උදේ ඔබට ජීවිතයට අදාළ කරගන්න පහසු පරිදි තමයි මම මේ උදාහරණත් එක්ක කියන්නේ. ඉතින් ඒවා නරක දේවල් නේ. ඔබට ගෙදරට අවශ්‍ය බඩු බාහිර ආදී, ඔබගේ දරුවන්ට අවශ්‍ය, ඔබගේ බිරිඳට අවශ්‍ය, බිරිඳක් නම් ඔබගේ ස්වාමි පුරුෂයාට අවශ්‍ය, ඔබගේ දෙමාපියන්ට අවශ්‍ය දේවල් ගන්න ඕනේ. ඒක නරක නැහැ. මම කලින් කිව්වා වගේ වස්තුවෙන් අයින් වෙලා ඉන්න කියලා නෑ. මුදලින් අයින් වෙලා ඉන්න. ඒවට මුදල් ඕනේ. පොත්පත් ගන්න ඕනේ, හරි ඇඳුම් පැළඳුම් කෑමීම, ඒ දේවල්. නමුත් ඒවවත් ඔබට ගන්න බැරි තත්ත්වයක් නම් අඩුම ගෙදර විදුලිය, ජලය, ඒ තමන්ගේ දුරකථනය බිලවත් ගෙවන්න බැරි නම් ඒක දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබේ ප්‍රශ්නයක්. කොහොමද ඔබේ ප්‍රශ්නයක් වෙන්නේ? ඔබගේ දුර්වලකමක් ඔබේ ප්‍රශ්නයක්. ඒක ඔබේ වැරද්ද. කොහොමද ඒක ඔබේ වැරද්ද වෙන්නේ? ඔබේ වැරද්ද වෙන්නේ මෙතන කියලා තියෙනවා මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත්නුහාරමි කියලා උන්වහන්සේ කියා තිබේ. නමුත් උන්වහන්සේ නෙවෙයි, ඔබ දෙවියන් වහන්සේව අත්හැරලා, ඔබ දෙවියන් වහන්සේගෙන් අහක් වෙලා. දෙවියන් වහන්සේ අහක් වෙලා නැහැ, ඔබ අහක් වෙලා. කොහොමද අහක් වෙන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති තුල ජීවත් වෙලා නැහැ. ඔබ වචනය අහනවා වචනය තුල ක්‍රියා කරනවා නැහැ. වචනය තුල ඇවිදලා නැහැ. වචනය ප්‍රැක්ටිස් කරලා ප්‍රායෝගිකව පුහුණු වෙලා නැහැ. ඔබ ඒක කරන්නේ. ඇහුවට ඔබ කරන්නේ. ඔබ 10 කොටස දෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ. ඔබ දේව රාජ්‍ය උත්සව ඔබ වපුරන්නේ නැහැ.
ඔබ මනුෂ්‍යයට දෙන්න ඔබ කොච්චර හම්බුණත් ඔබ මනුෂ්‍යයට දෙන්න ඔබ ලෝභ ඔබ සමහරවල් ගෙදර තියාගෙන ඉන්නවා ගෙදර එක්ස්පයර් වෙලා කුණු වෙලා යනවා ඒත් ඔබ කැමති නෑ ඒක අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට දෙන්න ඇඳුම් තියෙනවා වැඩි වෙලා ඉන්න මදි කබඩ් එකේ ඒත් තව ඔබ කැමති ඔබ තව කබඩ් එකක් අරන් තව පුරව ගන්න මිසක් ඔබ කැමති නෑ තියෙන කබඩ් එකේ ටික තව කෙනෙක්ට ඔබ ඇදලා තිබ්බත් ඒත් ඔබ කැමති නෑ ඉතින් කොහොමද ඔබ අලුත් එකක් දෙන්නේ ඉතින් මම අර කලින් කිව්වාගේ එක්ස්පයර් වෙලා ඔබ කුඩු වෙලා සමහරවිට වැඩි එළවලු නරක් වෙලා යනවා ඒත් ඔබට කල්පනාවක් නැහැ ඒක අනේ තව කෙනෙක්ට දුන්නා නම් මේක කන්න තව කොච්චර අය ඉන්නවද කියලා ඉතින් අන්න ඒ දේවල් තුළ විශේෂයෙන් දීම මෙතන වැදගත් මම හිතන්නේ මේකට මේ ඉරිදා දේට ඔබගේ හදවත සූදානම් කරා දෙවියන් වහන්සේ කෙන්යා තුලින් ඔබට කතා කළ සිකුරාදා බයිබල් ස්ටඩි එකේ ඒකේ සරලව දෙවියන් වහන්සේ වෙනස් පැත් මේ දීම ගැන කතා කළා උන්වහන්සේ දෙක් ගැඹුරුව ඉරිදා මේ වචනය තුලින් දෙවියන් වහන්සේ කතා කරනවා මම හිතනවා මේ සුද්ධා වහන්සේ තමයි පැහැදිලිවම ක්‍රියා කරන්නේ මේක අල්ලගන්න මේක තමයි සත්‍යතාවය එදා දෙවියන් වහන්සේ කියලා තියෙන මේක මහවත් කෙන්නේවත් මිෂන් ක්‍රයිස් YouTube channel එකේවත් මේ කියනා වූ මේ අලුතෙන් නිර්මාණය කරන්නා වූ අලුත් දෙයක් නෙවෙයි මේක තමයි දෙවියන් වහන්සේගේ වචනය මේක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ යේසුස් වහන්සේ මේ යේසුස් වහන්සේ කියපු දේ මේ දෙවියන් වහන්සේ කියපු දේ ඒතර මේ දේ කරද්දි තමයි අපි සඵලවත් වෙන්නේ මොකද මේක දෙවියන් වහන්සේ කැමැත්ත අද මාතෘකා මුදල් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත the will of God about money will of God for money ඉතින් මෙතන මම අපි කතා කරන්නේ මක්සිත මම කිසිසේත් දුමේ ගහක්ම නොයමි කියන කිසි අන්දමකින්වත් දුම අත් නොහරමි නමුත් ප්‍රශ්නේ තියෙන දෙවියන් වහන්සේ නෙවෙයි ඔබ දෙවියන් වහන්සේව අත්හැරලා ඔබට තියෙනවා ප්‍රමාණයක් නමුත් ඒ තියෙන දේ ඔබ දෙන්න කැමති නෑ ඔබ තව එකතු කරගන්න තව අටුව පුරව ගන්න තමයි ඔබ කැමති. එතකොට මේක නිදහසට කාරණා ඔබ සාධාරණීකරණය කරගන්නවා. ඔබ තව හම්බුනහම මම දෙන්නම්. මට තව ටිකක් අවශ්‍යයි. මේ ටික මම මේ වැඩ ටික කරගෙන මේ ගේ හදාගත්තාම මම එක තැන් උනහම නැත්තම් මම මේ ගේ තියෙන මේ කාමර කොටස හදාගත්තා නැත්තම් තව මේ ටිකක් ගත්තාම තව මට මේ දේවල් හම්බුනහම මම දෙන්නම්. ඒ ඔබ කරන්න ඕනේ ඒක එහෙම හම්බුනහම ඔබ දැන් පටන් ගන්න. ඔබ දැන් පටන් ගන්න. මොකද මේ තෘෂ්ණාව මැමන් මුදලට ඔබ ප්‍රේම වුණොත් වහල් වුණොත් මුදල සහ තෘෂ්ණා වස්තු තෘෂ්ණාව ඔබ අරන් යන්නේ විනාශයට ඔබ නොදැනුවත්ම ඔබ නොසිතන මොහොතක මේ තෘෂ්ණා සියල්ල තෘෂ්ණාව හේතු කරගෙන නැති වෙලා යන මොකද ඔබ දෙවියන් වහන්සේ තුල නෙවෙයි ස්ථානගත වෙලා ඉන්නේ. ඔබ දෙවියන් වහන්සේට නෙවෙයි එතකොට ප්‍රේම කරන්නේ. ඔබ හිතුවට ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඔබ ඒ හිතුවට ඔබ ස්වාමිවරු දෙන්නෙක් තියාගෙන ඉන්නේ. ඉතින් වචනේ අපි පැහැදිලිවද දැනගත ස්වාමිවරු දෙන්නෙක් තියාගන්න බෑ. දෙදෙනෙකුට සේවය කරන්න බෑ. මෙතන ඒක ස්වාමිවරු කියලා තියෙන මුදලත් ඔබ ස්වාමියෙක් විදියට ඔබ නමස්කාර මට්ටමට වස්තුවත් ඔබ නමස්කාර කරන ඔබ ඒකට යටත් වෙලා ඉන්න මට්ටමටම ඔබ නොදැනුවත් ඇවිල්ලා. ඉතින් ඒක භයානකයි. ඉතින් මෙතන කියන දෙවියන් වහන්සේ නමුත් නුඹවත් හරිනේ නැහැ. දෙවියන් වහන්සේ නුඹෙන් අහකට යන්නේ නැහැ. නුඹ තමා අහකට යන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ මුදල් සම්බන්ධයෙන් කරන්නේ නැතුව වස්තු සම්බන්ධයෙන් කරන්නේ නැතුව ඔබ වස්තුව පස්සේ ඔබ යනවා. මුදල පස්සේ ඔබ යනවා. ඔබට දීම අමතකයි. ඔබට ලොක්ඩවුන් ආපු ඔබ චර්ච් යන කාලේ ඔබට ඔබ පුළුවන් විදිහට ඔබට පුළුවන් ගන්න ඔබ අතේ තියෙන කාණ ඔබ දේව බය ඇතිව දෙවියන් වහන්සේට ඔබ දෙන ඔබ රේව රාජ්‍ය වෙනුවෙන් වපුරනවා. දැන් දසේ කොටස ඔක්කොම බොහෝ ගොඩක් දෙනෙට අමතකයි. දෙවියන් වහන්සේට දෙන එක අමතකයි. දුප්පතුන්ට දෙන එක අමතකයි. ඇයි දැන් කොරෝනාක අපිටත් අමාරුයි. මේ වසංගත කාලේනේ අපිත් අමාරුයි තමයි ඉන්නේ. ඒක නිසා අපි කොහොමද තව කෙනෙක්ට දෙන්නේ කියලා ඔන්න ඔය වගේ ආකල්පයකට ඔබ ඇවිල්ලා මේ ආකල්පයකට ඔබ නෙවෙයි ඇවිල්ලා තියෙන යක්ෂයා තමයි ඔබට දාලා තියෙන්නේ. මොකද මේ ආකල්පයකට ඔබ ආවා කියන්නේ භයානක තත්ත්වයක ඔබ ඉන්නේ. භයානක තත්ත්වයක ඔබ ඉන්නේ මම නැවත කියනවා. මොකද යක්ෂයා ඔබට ඒ පිටතට ගන්න දෙවියන් වහන්සේගේ පිටතට ගන්න වස්තුව පැත්තට ලෝකේ පැත්ත ලෝකේ අධිපතියා කවුද? යක්ෂයා. හරි භයානක තත්ත්වයක් ඒක. බලන්න ඔබම කල්පනා කරලා චර්ච් තියෙන දවස් නමස්කාරයට එකතු වෙන දවස්වල ඒ කියන්නේ එක තැනකට බිල්ඩින් එකකට එකතු වෙලා ඒ ෆිසිකලි එකතු වෙලා කරන දවස්වල පුළුවන් විදිහට මොකක් හරි කාසියක් හරි ඔබ දෙවියන් වහන්සේට බය ඇතුව ඔබ අතේ තියෙන විදිහට ඔබ අඩුම මොනවා හෝ දෙයක් හෝ සමහර
ප්‍රථම ඵලය වෙන්න පුළුවන්. ඒක ඔබ අරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේ දෙනවා මුදල් නැත්තම් මුදල් පැතුම දෙවියන් වහන්සේගේ රාජ්‍යෙට දෙනවා සේවයේ වැඩ උදෙසා දෙනවා දෙවියන් වහන්සේට බය ඇතුව මොකද වචනයක කියලා තියෙන නිසා. නමුත් දැන් මේ ලොක්ඩවුන් එක ඔබ හේතුවක් කරගෙන මේ ඇඳිරි නීති දාපේක චර්ච් නවත්තලා තිබ්බ එක ගොඩක් දෙනෙක් ඔබ කියන්නේ හැමෝම නෙමෙයි ගොඩක් දෙනෙක් ඒක හේතුවක් කරගෙන තමන්ගේ හිත ඇතුළේම යක්ෂයාට මනසේ පවුරක් බඳින්න ඉඩ දීලා ආයක කමක් නැහැ. දැන් අමාරුනේ අපිට ඒ දෙන්න විදිහක් නැහැනේ. චර්ච් තාම පටන් ගන්න නැහැනේ. චර්ච් කියලා අපි එක තැනක කරන්නේ නැහැනේ. දෙවියන් වහන්සේත් ඕක දන්නවනේ. එහෙම තමයි සතුර පහර දෙන්නේ. ඉතින් ඒක නිසා අපිට දෙන්න විදිහක් නැහැ කියලා. නමුත් මම මගේ අහන්න ඔබ දුන්නද මේ ඔබේ කොටසක් දුප්පත් කෙනෙක්ට දිලිත් දුන්න ඔබ එවැනි පූජාවක් හරි අඩුම කරාද? ඉතින් ඒක ගැන ඔබට හිතන්න කාලය ඇවිල්ලා මේ වචනය තුලින් දෙවියන් වහන්සේ තමා ඔබට කතා කරන්නේ. මේවා අපිට හේතු කාරණා කරගන්න බෑ. හේතු කාරණා කරගන්නවා කියන්නේ ඔබ ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරනවා. මේ දෙකටම ඔබ ආසයි. ඉතින් හැබැයි දෙවියන් වහන්සේ පැහැදිලිව කියන දේ දෙකටම සේවය කරන්න බෑ. දෙකටම ප්‍රේම කරන්න බෑ. ඔබ එකක් තෝරගන්න ඕනේ. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම තමයි ඔබ කර යුත්තේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ තුල තමයි ඔබ ආශිර්වාද ලබනවා වගේම ඔබගේ ආශිර්වාදය පවතින්න යන්නේ. අර පැත්තට ඔබ නැඹුරුනොත් ඔබ මුදලට ප්‍රේම කරන වස්තුවට ප්‍රේම කරොත් ඔබ ආශිර්වාද ලබන්න පුළුවන්. එතනත් නමුත් ඒක පවතින්න යන්නේ. සොරු ඒක අරන් යනවා. ඒ කියන්නේ සොරු කියන්නේ යක්ෂයාක නැති කර ඔබ ස්ථානගත වෙලා ඉන්න දුන යක්ෂයාගේ කැමැත්තේ. ඒක ඔබ නොදැනීම ඔබ නොහිතන මොහොතක ඔබට හිතා ගන්නවත් බැරි විදිහට විනාශය කරා තමයි ඔබ ඇදී යන්නේ. ඒක නිසා ඔබ පරිස්සම් වෙන්න මේ දේවල් වලදී. අපි යනවා ඊළඟට 1 කොරින්ති 6:12 1 කොරින්ති 6:12 1 කොරින්ති 6:12 සියලු දේ ගැන මට නිදහස තිබේ. නමුත් සියල්ල ප්‍රයෝජන නැත. සියලු දේ ගැන මට නිදහස තිබේ. නැවත එකම දේ කියලා තියෙනවා. නමුත් මම කිසිවකට සමාවෙන්න කිසිවකට වශඟ නොවන්නෙමි. මොකද්ද මේ විතර කියලා තියෙන්නේ? ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මම කලින් කිව්වා. මුදල නරක නෑ. වස්තුව නරක නෑ. එහෙම බයිබලේ කියලා නෑ. ඒක වැරදියට ගන්න බෑ. ඒක අවශ්‍ය වෙනවා. ඒක අපේ දෙවියන් වහන්සේගේ වචනේත් කියලා තියෙනවා. අපේ ප්‍රාණය සනස ගන්න, ජොලිතමත්ව සිටින්න, ප්‍රීතිය සිටින්න දෙවියන් වහන්සේ ඒක වචනේ අනුමත කරලා තියෙනවා. සමහර දේවල් අපේ ජීවිතේ අවශ්‍යයි. අපි ආස කරන දේ ධර්මිෂ්ඨයාගේ ආශාව දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. මම මේ කල්ලුත් මම බෙදාගෙන ඇති. මම සාමාන්‍ය ෆෝන් එකක් පාවිච්චි කරා පොඩි ගානක. මට මතකයි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මේක සාමාන්‍ය 30-40,000ක් විතර වටින ෆෝන් එකක්. නමුත් මගේ ආශාව තිබ්බා හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න. නමුත් මං හිතුවේ නෑ කවදාවත් මේ කොරෝනා වගේ කාලෙක 2020 ගිය අවුරුදු මේ හොඳ ෆෝන් එකක් ගන්න මම කීරවත් සූදානම් හිටියේ නෑ. මොකද මුදල් ගොඩක් දේවල් වලට අවශ්‍ය වෙන නිසා. නමුත් මගේ ආසාව තිබ්බා හොඳ ෆෝන් එකක් අරගන්න. ඒක වීඩියෝ ක්වොලිටි තියෙන, ෆොටෝ ක්වොලිටි තියෙන. ඒ වගේ මගේ ආසාව තිබ්බා මේ YouTube channel එක කරගෙන යන දේ ඒ දේවල් එක්ක ඒ වගේ දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න. ඉතින් ඔය දේවලුත් එක්ක මට ආසාව දෙවියන් වහන්සේ ඉෂ්ට කරා. හොඳම ෆෝන් එකක් දෙවියන් වහන්සේ දීලා තියෙන. ඉතින් මේ ෆෝන් එකෙන් තමයි ඔබට මේ රෙකෝඩින්ග්ස් ඔක්කොම කරන්න, වීඩියෝස් මිෂන් ක්‍රයිස් YouTube channel එකේ හැම දෙයක්ම කරන්න පුළුවන් විදිහට හොඳ ෆෝන් එකක් දැන් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා, ඒකට ප්‍රශංසා කරනවා. ඒක පවා මම පාවිච්චි කරනවා දෙවියන් වහන්සේට මහිමේ ගෞරවය දෙන්න. ඉතින් ඒකයි වස්තුව නරක නෑ. මුදල නරක නෑ. මුදලින් අපිට මුදල පාවිච්චි කරලා හොඳ දේවල් අපිට ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ මහිමයට පත් කර ගෞරවයට පත් කරන්න පුළුවන්. ඒක නරක නෑ. නමුත් මුදලට ගිජු වීම, වස්තුවට ගිජු වීම ඒක පස්සෙම එලිලා ඉන්න එක. එතකොට ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ නොදැනුවත් අයින් වෙලා ඔබ අර පැත්තටම ඇදිලා යනවා. ඒක තමයි මෙතන කියන්නේ මේ සියල්ල නිදහස් තිබේ. නිදහස් තියෙන ඔබට.
තීරණ ගන්න ඔබට කැමති දේ ගන්න මුදල් පාවිච්චි කරන්න වස්තුව සම්බන්ධ සියල්ල ඔබට නිදහස තියෙනවා තීරණ තීන්දුව ගන්න ඔබට සොය කැමැත්ත තියෙනවා නමුත් කිසිවෙකුට මම වස්සඟ නොවන්නේමි ඉතින් කෑම සම්බන්ධයෙන් ඊළඟට ගොඩක් දේවල් මෙතන මේ පල්ලෙහාට ඔබ කියවගෙන තියෙනවා ශරීරය සම්බන්ධයෙන් ගොඩක් දේවල් කියන්නේ ඒකේ මොකක්ද කියන්නේ මේ සමහර අය කෑම ශරීරය සම්බන්ධයෙන් පුරුදු වෙලා ඉන්නවා ඒවට වහලෙක් විදිහට ඒ කියන්නේ ශරීරයේ ඉල්ලන්නේ මොනවද ඉල්ලන දේ ඉල්ලන මොහොතේ දෙනවා කිසිම පාලනයක් නැහැ ඒ වගේම බඩ මොනවද ඉල්ලන්නේ මොනවද ආසයි කියන ඉල්ලන දේ ඉල්ලන මොහොතේම දෙන්න උත්සාහ කරනවා ඒක කිසිම පාලනයක් නැහැ ඒක තමයි මෙතන කියලා තියෙන්නේ වශක නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ ඒකට ආශා වෙලා ඒකට වහලෙක් වෙලා ඒකට වශී වෙලා වගේ සමහර දේවල් වල කියන්නේ සමහර අයට සමහර දේවල් ඒ බ්‍රෑන්ඩ් එකකින්ම ඒක නැත්තම් මම අඳින්නේ මට ඒකෙන්ම තමයි ඕනේ මොකක් හරි කෑමක් වෙන්න පුළුවන් ඇඳුමක් වෙන්න පුළුවන් මොකක් හෝ මොනවා හෝ දෙයක් වෙන්න පුළුවන් ඒක ඒ જાතියම තමයි ඕනේ නැත්තම් මම ඒක පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ වෙන්න එපා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ අපි ඒකට ආසා වශී වෙන්න හොඳ නැහැ නමුත් අපි දෙවියන් වහන්සේ තුල ස්ථානගත වෙලා අපි උන්වහන්සේ කැමැත්ත කරමින් උන්වහන්සේට සේවය කරමින් උන්වහන්සේ තුල යැපෙමින් රැඳෙමින් ඇදහිලින් ඉන්නකොට උන්වහන්සේ අපේ ආසාව ඉෂ්ට කරන උන්වහන්සේ නොදීන්නේ නැහැ උන්වහන්සේ අපේ ආසාව දෙනවා නමුත් මෙතන එපා කියලා තියෙන්නේ ඒක පස්සෙම යන්න ඒකම වස්තුවම බඩට ආස දීම ශරීරයට ආස දීම දෙන්න ඒ වශී වෙලා ඒක පස්සේ යන්න එපා මුදල් පස්සේම ගිහිල්ලා මුදලින් එක එක දේවල් ගන්න ප්ලෑන් කරන එක පස්සේ යන්න එපා දෙවියන් වහන්සේ පස්සේ යන්න දෙවියන් වහන්සේ එතකොට ඔබේ ආස දේ ඔබ ඉෂ්ට කරනවා උන්වහන්සේ විශ්වාසවන්තයි ආමේන් අපි තව පදයකට යනවා 1 තිමෝති 6:10 මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ බුලක්ය සමහරු ඊට ආලය වී ඇදහිල්ලෙන් මුලාව ගොස් බොහෝ වේදනාවලින් තුබූම ඇනගන්නෝ ඒ කියන්නේ තමන්ම ඇනගන්නවා තමන්ම වැටෙනවා දෙවියන් වහන්සේ වටනවත් නෙවෙයි තමන්ම වැටෙනවා කොහොමද වැටෙන්නේ ඇදහිල්ලෙන් මුලාව ගොස් මං ඔන්න මුලදි මේ දේවල් කිව්වා ඔන්න දැන් වචනෙන් මේ දේ ඔබට කියලා තියෙනවා ඒ වගේම මෙතන පටන් ගන්නේ මක්නිසාද වස්තු තෘෂ්ණාව මේක ඉංග්‍රීසි බයිබලයේ තියෙන love for money ඒ කියන්නේ මුදලට තිබෙනා වූ ආසාව කෑදරකම ගිජුකම ආසාව මුදලට තිබෙනා වූ ප්‍රේමය the love for money මුදල නෙවෙයි අපි කලින් ඉගෙන ගත්තා වගේ මම ඔබට නැවත මේ එලිදරව්වීම් නැවත කියන්න කැමති මුදල නෙවෙයි වැරදි මුදලට ඔබ ප්‍රේම කරනවා නම් මුදලේ කිසි ප්‍රශ්නයක් නැහැ මුදල අපි පාවිච්චි කරන්න අවශ්‍යයි මුදල බොහෝ දේවල් වලට ඕන වෙනවා ඒක ආත්මික තලයේ ඔබ මිලදී ගන්න දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වගේ ඒ කියන්නේ ආත්මික තලයේ ඔබට ඕන දෙයක් පර්චේස් කරන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ආත්මික තලයේ දේවල් ඒ වගේම භෞතිකව ඔබට තියෙනා ඒ කරන්සි එක තමයි ඒකකය තමයි මුදල ආත්මික තලයේ යේසුස් වහන්සේගේ ලේ ඇති මුදල් අවශ්‍ය නමුත් මුදල මෙතන නරකගෙන මුදලට ප්‍රේම කිරීම වස්තුවට ප්‍රේම කිරීම වස්තුවට ආශා අධික ගිජුකම අධික තිබෙන ආසාව කෑදරකම ඒක සියලු ආකාර නපුරේ මුලක් අපි ඉගෙනගෙන තියෙනවා ඔබ දන්න තම නැවත මතක් කරන්න කැමති සියලු රෝගවලට මුලක් තියෙනවා රෝගේ ඉබේ පාපය තමයි රෝගවලට මුල. ඉතින් අපි පාපය අයිඩෙන්ටිෆයි කරගත්තාම මේක නවත්තපුවා මේව නැත්තම් ඒක ගැන පසුතැවිලි වුණාම මේ රෝගවලින්ුත් අපිට නිදහස් වෙන්න පුළුවන්. රෝගවලින් සුවය ලබන්න. ඒ වගේම තමයි සියලු ආකාර නපුරේ මුලලු වස්තු තෘෂ්ණාව, මුදල් තෘෂ්ණාව, මුදල් වලට තියෙන ප්‍රේමය. ඉතින් එතන අල්ලගන්නේ මේ මොනහර ඔබට මොනහව ප්‍රශ්න වාතාවරණය මේ වෙනස් වෙලා ප්‍රශ්න සහගත ගැටලු සහගත ඔබට හිතා ගන්න බැරි වාතාවරණයක ඔබ ඉන්නවද මූණ දෙනවද ඔබගේ පවුල සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් රැකියාව සම්බන්ධයෙන් දරුවෝ සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් මොනවා හෝ දෙයක මේ නපුරට මුල වෙලා තියෙන වස්තුවට තිබෙන ඔබ නොදැනුවත්ව වස්තුවට තිබිලා තිබෙනා ආශාව ඒ මුදලට තිබෙනා වූ ප්‍රේමය ඔබ නොදැනුව ඔබ හිතුවට ඔබ දෙවියන් වහන්සේට සේවය කරන මම දෙවියන් වහන්සේට ආදරේ නමුත්
ඔබ කරලා තියෙන දෙන්නෙක්ට ස්වාමිවරු දෙන්නෙක්ට ප්‍රේම කරලා ස්වාමිවරු දෙන්නෙක්ට ආසල එහෙම වෙන්න බෑ කියලා බයිබලයේ කියනවා. ඉතින් අද තීරණයක් ගන්න. තීරණය අරගෙන ඔබේ පර්ස් එකේ තියෙන මුදල් ටික ඔක්කොම විසික් කරලා දාලා පුච්චලා දාන. එහෙම මම කියන්නේ නැහැ. එහෙම බයිබලයේ කියන්නේ නැහැ. ඊට පස්සේ ඔබේ තියෙන ගෙදර මොන හරි බඩු තියනවාද? දැන් ඔක්කොම ටික ඒ ටික ෆ්‍රිජ් එක වොෂින් මැෂින් එකේ වස්තු මගේ එළියට දාන එක. දැන් ඉඩමක් තියනවා නම් ඉඩම ටක් ගාලා ඒක විකුණලා දාන. එහෙම එකක් නෙවෙයි. ඒ ඉඩමක් තියන ප්‍රශ්න වෙලා තියෙන ඔබ තව ඉඩම් එකතු කරගන්න යනවා. මේක මදි වෙයි. මේක තව මට මේ කාලේ අඩුයිනේ තව එකක් ගමු කියලා ඇඳුම් තව. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. ඉතින් ඒ දේවල් වලින් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ මේ කියලා තියෙන්නේ. ඒව ඔක්කොම අහක දාන එක නෙවෙයි. නමුත් ඒකට වහලෙක් වෙන්නේ නැතුව ඒ දේවල් වලට ප්‍රේම කරන්නේ නැතුව ඔබගේ සිත, ඔබගේ හදවත, ඔබගේ ප්‍රේමය, ඔබගේ ඇදහිල්ල ස්ථානගත කරන්න අද දවසේ මම උනන්දු කරන ඔබට දෙවියන් වහන්සේට හැරෙන්න. දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. මුදල් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්තන් ඒකයි. මුදල නරකයි, වස්තුව නරකයි නෙවෙයි. වස්තු තෘෂ්ණාව, මුදල් තෘෂ්ණාව ඒක තමයි නරක. පැහැදිලිද? ඒකෙන් ඔබ අයින් වෙලා ඔබ සතියේ දවස් 7ේම ඔබ රැකියාවට වහල් වෙලා, මුදලට වහල් වෙලා, ඔබ වස්තුවට වහල් වෙලා වස්තුව උපයන පිණිස, වස්තුව ලබා ගන්න පිණිස ඒකට මුදල් අවශ්‍යයි. ඉතින් මුදල් නිසා ඔබ ඒක හේතුවක් කරගෙන ඔබට සබත් දවස අමතක වෙලා, ඔබට සෙනසුරාදා සබත් දවස කියලා අමතක වෙලා, ඔබ දන්නවා සබත් දවස කියලා ඒත් ඔබ සෙනසුරාදා උදේ ඉඳන් රැය වෙනකම් වැඩ. ඉතින් ඒක නිසා ඔබගේ පවුල කඩා වැටලා. ඔබේ පවුලට ඔබ ඕනේ, ඔබගේ බිරිඳට ඔබ ඕනේ, බිරිඳ සේවය කරන ඔබේ ස්වාමි පුරුෂයාට ඔබ ඕනේ. නමුත් ඔබේ දරුවන්ට ඔබ ඕනේ. නමුත් ඔබ කරන්න දෙයක් නැහැනේ. මම වැඩනේ, රැකියාව අනිවාර්යයෙන් ඔබ සබත් දවස් ඔබ වැඩ, දවස් 7ම වැඩ. ඔබට වෙලාවක් නැහැ දේ වචනේ කියවන්න. ඔබට වෙලාවක් නැහැ යාඥා කරන්න. ඔබට වෙලාවක් නැහැ මේ වගේ දේශනාවක් අහන්න. ඔබට වෙලාවක් නැහැ දෙවියන් වහන්සේට කාලය දෙන්න. ඉතින් ඒ තුල දෙවියන් වහන්සේ වැටෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අහකට යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉවතට යන්නේ නැහැ. ඒක වචනේ කියලා තිනවා. ඔබම තමා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිටපැනලා, දෙවියන් වහන්සේ වෙතින් පිටපැනලා දෙවියන් වහන්සේගේ අහකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒතකොට දෙවියන් වහන්සේ නෙවෙයි වැරදි. ඔබම තමා මේකට වගකීම්. ඔබම තමා වැරදි. ඉතින් අද ඔබ නැවත ස්ථානගත වෙන්න. අර හරියට කෝච්චියක ගිහිල්ලා කෝච්චි ගොඩක් ලාවට අර පීලි පනිනවා කියලා අපි අහලා තියෙන. පීලි පැනපුවම දැකලා තියෙන කෝච්චිය අර කොහෙදෝ පැත්තකට ඇලවෙලා හැරිලා පීලි වලින් පැලදී කෝච්චිය ට්‍රැක් එක ඒගොල්ලෝ ගිහිල්ලා එන්ජිම අරගෙන පෙට්ටි අරගෙන විසික් කරලා දාලා අලුත් කෝච්චියක් තියන්නේ. ඒ කෝච්චියම පීල්ලට තියෙනවා. තියලා ආයෙත් සුපුරුදු පරිදි යනවා. ඊට පස්සේ අඩුපාඩු තියෙනවා. ඒ පීලි තද කරලා ඒවා හදලා වල ට්‍රැක් එකකට දාලා යනවා. ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේ ඔබ අයින් කරලා, ඔබ අහක් කරලා, ඔබ ඉවත් කරලා නැහැ. එහෙනම් ඔබ දැනටම නැති වෙලා. එහෙනම් මම දැනටම අද විනාශ වෙලා නැහැ. උන්වහන්සේ කරුණාව තියෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහය තියෙනවා. උන්වහන්සේ අලුත් එන්ජිමක් දාන්න. ඒ කියන්නේ අලුත් ඔබ විනාශ කරලා උන්වහන්සේ අලුත් සැලැස්මක් දාන්නේ. අපිම තමයි උන්වහන්සේගේ සැලැස්ම. ඔබම තමයි උන්වහන්සේගේ සැලැස්ම. උන්වහන්සේ හරියට අපව ට්‍රැක් එකකට ගේනවා. ගේන්නේ කොහොමද? මේ වචනය තුලින්. දැන් ඔබ මේ වචනේ අහපුවාම ඒකට යටත් වෙලා, ඒකට ක්‍රීකර් වෙලා ඒ ට්‍රැක් එකට එන්න. හරි පීල්ලට එන්න. ඔබගේ එන්ජිම නැමැති, ඔබගේ ශරීරය, ඔබගේ මනස, ඔබගේ හදවත, ඔබගේ ආත්මය, ඔබගේ ශරීරය, ඔබගේ ප්‍රාණය දැන් ස්ථානගත කරගන්න දෙවියන් වහන්සේ කැමැත්ත. මොකද්ද දෙවියන් වහන්සේ කැමැත්ත? දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම. කොහොමද ප්‍රේම කරන්නේ? වස්තු තෘෂ්ණාවෙන්, මුදල් තෘෂ්ණාවෙන්, මුදලට ප්‍රේම කිරීම, වස්තුවට ප්‍රේම කිරීමෙන් අයින් වෙලා. ඒක පස්සේ දුවන්න එපා. ඒකේ වහලෙක් වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේව පැලඳ ගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ වහලෙක් වෙන්න කියලා බයිබලයේ තියෙනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ බලා ගන්න ඔබ වෙනුවෙන් අවශ්‍යතා. ඔබ දුවලා වෙහෙස වෙලා ඔබ දඟලන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ අවශ්‍යතා සපයනවා. ඔබට අනුග්‍රහය දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. බය නැතුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් දෙන්න. බය නැතුව දිලිදුන්න දෙන්න. ඔබට ඇති දේ දෙන්න. ඔබට නැති දේ දෙවියන් වහන්සේ දෙන්න යනවා. ඔබ බෙදා ගන්න. ඒ ප්‍රේමයේ සුභාරංචි මමයි කියන්නේ අපි දෙන දේ අලුතෙන් අපි ප්‍රැක්ටිස් කරන දේ තමයි අපි සමහර වෙලාවට ප්‍රේමේ ක්‍රියාවල් කරනවා. සමහරට සුභාරංචි ක්‍රියාවල් කරනවා. ප්‍රේමේ ක්‍රියාවල් කියන්නේ මොනවද? අපි දීම තුලින් අපි ප්‍රේමේ ප්‍රකාශ කරනවා. මොකද ඒ තුලින් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන නිසා සමහරවිට අපි සුභාරංචි ප්‍රකාශ කරනවා. ඉතින් මේවා තෝර බේරගෙන අපි මනුෂ්‍යයාට අපි කරන මොකද මේවා දේවල් තුලින් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට අපිට එන්න පුළුවන්. මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ. ඉතින් මේ වචනේ අපි ඉවර කරනවා 1 තිමෝති
හය 10 කියන මක්තිසාද වස්තු තෘෂ්ණාව තමයි සියලු ආකාර නපුරේ මුල සියලු ආකාර නපුරට ඔබ අරන් යන මේ වස්තුව නැත්නම් මුදලට තිබෙන ප්‍රේමය ආසාව තෘෂ්ණාව ගිජුකම නැත්නම් මුදල ඔබව නරක ගිහිල්ලා ඔබව ඇදලා දාන්නේ විනාශයට වස්තුව දාන්නේ නමුත් ඔබ මුදලට ආස වුණොත් වහල් වුණොත් වස්තුවද තෘෂ්ණාව වුණොත් අන්න ඒක තමයි ඔබ ගිහිල්ලා ඇදලා විනාශයට දාන්නේ කොහොමද ඔබගේ ඇදහිල්ලේ ඔබ වැටෙන්න යනවා එකේ ඇදහිල්ල නැති ඔබ ඇදහිල්ල තියන්නේ වස්තුව මුදල කෙරේ රැකියාව කෙරේ දරුවා කෙරේ දෙමාපියා කෙරේ ස්වාමිපුරුෂයාගේ නැත්තම් බිරිඳ කෙරේ නැත්තම් ඔබට කොයි හරි මුදල් ලැබෙන විදිහට ඒ විදිහ කෙරේ තමයි ඔබ ඇදහිල්ල තියන්නේ. මේක භයානක. ඒක වෙනස් වෙන්න බොහෝ වේදනාවලින් තුමු මැනගන. ඉතින් ගොඩක් අය මම දන්නවා මේ දේවල් තුලින් ඇනගෙන ඉන්නවා. ඒක සිද්ධ වෙන්නේ ඔබගේම අඩුපාඩුවක් නිසා. ගොඩක් අය කියලා කියන්නේ මමත් ඇතුළු මගේ ඉස්සරත් ඒ වගේම තමයි වස්තුව මුදල පස්සේ ආසා වෙලා ප්‍රේම කළා ඒකට තෘෂ්ණා වෙලා ගිහිල්ලා මම ඇනගෙන තියෙනවා. නමුත් අද දෙවියන් වහන්සේ තුල මම දෙවියන් වහන්සේ වලගෙන උනාසේ කැමැත්ත කරනවා වස්තුව සහ මුදල් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා. එතකොට මම වස්තුව පස්සේ මුදල පස්සේ අමාරුයි වෙහෙස වෙලා දුවන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනකොට දෙවියන් වහන්සේට සේවය කරනකොට දෙවියන් වහන්සේ විශ්වාසවන්තව ඉන්න උන්වහන්සේගේ සේවකයව රැක බලා ගන්න. සේවකයාට අවශ්‍ය දේ කියන්නේ මට අවශ්‍ය දේ මගේ බිරිඳට අවශ්‍ය දේ සැපයීම අනුග්‍රහය කරුණාව සියලු දේ ආත්මිකව සහ භෞතිකව දෙආකාරයෙන් උන්වහන්සේ සපයල් තිබුණා සපයන් විශ්වාසවන්තව ඉන්නවා. ඉතින් ඒක නිසා මම විශ්වාසවන්තව උන්වහන්සේගේ වැඩේ යෙදී සිටිනවා. බයිබලයේ කියලා තියෙන වචනේ කලටටත් අකලටටත් දෙවියන් වහන්සේ අකලටත් දෙවියන් වහන්සේගේ වැඩේ යෙදී සිටපන්න සුභාරංචි ප්‍රකාශ කරන්න. ගෝලයන් බිහික ගෝලෙක් වෙන්න ගෝලයන් බිහි කරන්න. ඉතින් ඒක තමයි මගේ ප්‍රයත්නය. කෙන්යාගේ මගේ ආසාව. ඔබ මේ වචනේ තුල මම හිතන ආශිර්වාද ලැබුවා කියලා. ආශිර්වාද ලබන්නේ කොහොමද මේ වචනේ තුල ක්‍රියා කරන එක අහලා අනික් කණි පිට කරන්න එපා. අහලා නොසැලකිලිමත් ගානක් ගන්න නැතුව ඉන්න එපා. මේක මේ මගේ කැමැත්ත මගේ ආශාව මම ඔබට කරන්න ඕන දේ නේ මම මේ කිව්වේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ කෙරේ තිබෙනා වූ සැලැස්ම තමයි වචනේ තුලින් එලිදරව් කරේ. වචනේ සත්‍යතාවය මේක ඔබ කරොත් ඔබ නිදහස් වෙන්න යනවා. ඔබගේ ආත්මික තල ඔබ තව තලයක් ඉහළට යන්න යනවා. හිබේදී ඔබ අල්ලගන්න ඔබට යේසු පිටයි.